හරි. අපි විනාඩි 5ක් බලමු ළමයි කට්ටිය ඔක්කොම එකතු වෙනකන්. තාම 20 ගානයි ළමයි ඉන්නේ. විනාඩි 5ක් බලමු. හරි. අද අපි ආවේ දැන් කිතුනේ මොකටද? C plan වීඩියෝ එකට. මට තප්පරයක් දෙන්න තමයි මේ කැමරා එක පොඩ්ඩක් පිහ දාන්න. බ්ලර් වෙලා වගේ. එහෙනම් පටන් ගමු. හරි. තව විභාගෙට දවස් කීයක් තියෙනවද? අපි සති වලින් කියමු. ආසන්න වශයෙන් සති 7ක් වගේ නේද? ආසන්න වශයෙන් සති 7ක්. එතකොට ළමයි මේ සති 7 මේ සති 7 මේ අවසාන සති 7 කොහොමද අපි මෙතෙක් කල් හිතන්නකො මෙතෙක් කල් කිසිම දෙයක් නොකරපු කෙනෙක් කියලා. මේ වෙනකොට කිසිම වැඩක් කරලා නැහැ. තේරුණාද? පන්ති වලට ගියා, නිකන් පන්තියේ බලන් ඉඳියා. නිකන් වීඩියෝස් බැලුවා ඔහේ. තමන් ගණන් හැදුවේ නැහැ. තේරුණාද? තමන් ගණන් හදලා නැහැ, කිසිම දෙයක් කරලා නැහැ. හැබැයි පන්ති වලට ගියා. සමහරවිට පන්ති වල වීඩියෝස් ගොඩ ගැහිලා. බලන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් තව සති 7යි තියෙන්නේ. කොහොමද රිසල්ට් එකක් ගන්න? දැන් මෙහෙමනේ. රිසල්ට් ආවම ළමයි ගෙවල් වලට මූණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඔබ ගොඩාක් ළමයින්ට වෙන දෙයක්. රිසල්ට් එක ආවම ගෙවල් වලට මූණ දෙන්න බෑ. ආයි ගෙදරින් ළමයි 7-5ක්වත් ඉල්ලන්නවත් බෑ. ගෙවල් වලට මූණ දෙන්නත් බෑ. හරි. අන්තිමට නැති බංගස්ථාන වෙලා යනවා. ඒක නිසා කොහොමද දැන් හිතන්නකො දැන් ඊළඟ ශෛලිය කරගන්නවද කියලා සමහර අය හිතන් ඉන්නවනේ. මතක තියාගන්න. හරි ෆස්ට් ශෛලිය ළමයි මම මේ කියන්නේ. සෙකන්ඩ් ශෛලිය ළමයිට එකම කියන්නේ. මේ දැන් කරන විභාගේ උපරිමයෙන් කරගත්තේ නැත්නම් ඊළඟ විභාගෙට ඒකත් බලපානවා. ඊළඟ පාර කරනවා නම් ඒකත් බලපානවා. ඒකින්ද කොයිලෙවත් ඊළඟ පාරක් ගැන හිතන්න එපා. දැන් ගොඩ දාන්නේ කොහොමද කියලා try කරමු. බලමු. දැන් ගොඩ දාන්නේ කොහොමද කියන එක බලමු. හරි. දැන් මෙහෙමනේ. මම ගිය මාසේ දැම්මා B plan වීඩියෝ එක. කොහොමද ලේසියෙන්ම මේ මාස් ටිකේ B එකක් ගන්න කියලා. දැන් මේ අද දානවා අද කියලා දෙනවා. කොහොමද ලේසියෙන්ම C එකක් ගන්න කියලා. හරි. මේ තියෙන සති 7ෙන් සති 7යි තියෙන්නේ. සති 7යි. හරි. කොහොමද C එකක් ගන්න? දැන් ඔයගොල්ලෝ බලයි. හරි. ඔයගොල්ලෝ බලයි. දැන් මෙහෙම කොහොමද එහෙම කරන්නේ? අපි අවුරුදු 2කමාරක් ඉගෙනගෙන. අවුරුදු 2කමාරක් ඊළඟට යන්නේ. සෙකන්ඩ් ශෛලිය ළමයි නම් ඊටත් වඩා වැඩි අවුරුදු 3කමාරක් එතකොට. ඇවිල්ලා තාමත් අපේ ලකුණු නැහැ 100ක් තරම්. තාමත් ලකුණු 55ක් නැහැ. කොහොමද මේ අන්තිම සතියෙන් ගොඩ දාන්නේ? මේ A level කියලා කියන්නේ හරි පොඩි මාෆියාවක්. අන්තිම සතියෙන් උනත් ගොඩ දාන්න පුළුවන් විභාගයක් තමයි අවුරුදු 2කමාරක් ඇදලා ඕගොල්ලන්ගේ සල්ලි කරා ගන්න. ඒක තමයි ඇත්ත කතාව. තේරුණාද? මම නම් සාමාන්‍ය ළමයි අලුතින් ආපු ළමයි මම කියන්නේ. සිලබස් එක කරන මාස 6යි. දැන් මේ වෙනකොට මම මේ කියන්නේ අලුතෙන් එන ළමයින්ට වැදගත් වෙන දෙයක්. හරි පරණ ළමයින්ට හරියන්න වැදගත් වෙන්නේ නැහැ. එතකොට මේ වෙනකොට මම සිලබස් එකේ ජූනි මාසෙ පටන් අරගෙන ජූනි, ජූලි, අගෝස්තු වල හරි. ජූනි ධාරා විද්‍යුත් තාපය කියන ලොකු පාඩම් දෙක කළා. ඊට පස්සේ ජූලි වල ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර, විද්‍යුත් ශේෂ්ත්‍ර, චුම්බක ශේෂ්ත්‍ර, ඊට පස්සේ ප්‍රත්‍යස්ථාව දුෂ්ටාවිතාවය, හරි. ඊට පස්සේ පුෂ්ටිකාතිතිය, ඊට පස්සේ ගිය මාසේ අගෝස්තු වල මාර විදියට මාර තුනක් ප්‍රැක්ටිකල් සමග ඒ කියන්නේ ප්‍රැක්ටිකල් අපේ ස්ට්‍රක්චර්ඩ් පේපරේ ප්‍රශ්න 3කට හරියන්න ප්‍රැක්ටිකල් කියලා දුන්නා. ස්ට්‍රක්චර්ඩ් පේපරේ ප්‍රැක්ටිකල් 3කට හරියන්න ප්‍රැක්ටිකල් කියලා දුන්නා.
ස්ට්‍රක්චර් පේපරේ ප්‍රශ්න 3කට හරියන්නේ. ඒ වගේම එසේ කළා. හරි. ඔය වගේ සෑහෙන ප්‍රමාණයක් දේවල් කළා. දැන් මම මේ කියන්න හදන්නේ මෙතෙක් කල වැඩ නොකර ඉන්න කෙනෙක්ට කොහොමද C1ක් දාන්නේ මේ කරපු වැඩ පිළිවෙලින් සහ මේ මාසෙ දැන් ඉදිරියට ඒ කියන්නේ මේ සති 7ේදී කරන වැඩ පිළිවෙල මොනවද කියන එක. පළවෙනි දේ තමයි. අපිට සිලබස් එකේ තියෙන සියලුම දේ දැනන් ඉන්න ඕනේ නැහැ C1ක් දාන්න. කරන්න ඕනේ හරි දන්න දේවල් සුපිරියටම ගැඹුරටම පට්ටේටම ප්‍රැක්ටිස් කරලා යන්නේ මේ සති 7ේ. ඒක තමයි කරන්න ඕනේ. නැත්තම් හරි සති 7 කරන්න ඕනේ. අනවශ්‍ය කිසිම දෙයක් අල්ලන්නවත් බෑ. හරි. අනවශ්‍ය කියලා කියන්නේ ළමයි තියරි වවාගෙන කාලා වැඩක් නැහැ නේ. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ අවුරුදු 2කමාරක් 3කමාරක් තියරි අත ගාලා. හරි. අත ගාලා දැන් තියරිනේ. ඔය තියරි පැත්තකින් තියමු. දැන් ගණන් හදමු. හරි. දැන් විභාගයට සූදානම් වෙමු. මම මේ පෙන්නන්න හදන්නේ මුලින්ම 55ක් ගන්න නැත්නම් 100ක් ගන්න කොච්චර ලේසිද? දෙවෙනියට ඒකට තියෙන වැඩ පිළිවෙල මොකක්ද? මම ඒකට දෙන වැඩ පිළිවෙල මොකක්ද? මේ සති 7 වැඩ කරවන්නේ කොහොමද ඔයගොල්ලන්ට? ඒ වගේම අන්තිමට මම කියලා දෙනවා. දැන් අපේ පන්ති ආපු ළමයින්ට දැන් B එකේ C එකේ S එකේ ඉන්න ළමයින්ට කොහොමද B එකේ ඒ කරගන්නේ මේ ටිකේ? අනිවාර්යෙන්ම පුළුවන්. හරි. අනිවාර්යෙන්ම පුළුවන්. C එකේ කට්ටියටත් AB කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්. S එකේ කට්ටියට අනිවාර්යෙන් C එකකට C එකක් නෙමෙයි අතන B එකට යන්න පුළුවන් මහන්සි වුණොත් S එකේ ඉන්නවා. හරි. මේ ලකුණු ටික එකතු කරගන්න කොහොමද කියන එක මම අන්තිමට කියලා දෙනවා. මුලින්ම දැන් බිඳුව මට්ටමේ ඉන්න කට්ටියට. හරි. මේ බලන්න. දැන් බිඳුව මට්ටමේ ඉන්න කට්ටියට තමයි මුලින්ම මේ කරන්න හදන්නේ. හරි. මේ බලන්න. හොඳට අහගන්න. දැන් බිඳුව ඉන්න මට්ටමකට තමයි පොඩ්ඩක් මුලින්ම කියන්නේ ඒක හොඳට අහගන්න. බිඳුව කියන්නේ ඇත්තටම බිඳුව උනත් ෆේල් 35ට අඩු උනත් ෆේල් නේ. මේ 35ට අඩුවෙන් ඉන්න කට්ටිය තමයි මේ කියන්නේ. හොඳට අහගන්න. මුළු සිලබස් එකම දැනන් ඉන්න ඕනේ නැහැ පේපර් එක. හරි. පේපරෙත් ඔක්කොම දේවල් දැනන් ඉන්න ඕනේ නැහැ ලකුණු 55ක් ගන්න. මොනවද කරන්න ඕනේ බලන්න. අපිට තියෙන්න ඕනේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 3ක් වගේ. දැන් ඔක්කොම කරන්න වෙලාව මදිනේ. හිතන්න ඔයාලට මේ රචනා පේපර් එකට තියෙන පැය 3යි. ස්ට්‍රක්චර්ඩ් 4ක් තියෙනවා ලකුණු 5 ගන්න ලැබෙන. හරි. එසේ 7.5 ගන්න ලැබෙන 4ක් තියෙනවා. එතකොට දැන් මේකට ඔයාලට තියෙන පැය 3යි. හරි. මේ පැය 3ේ මම කියන්නේ බිඳු වෙන මට්ටමේ ඉන්න කට්ටියට. ඔයගොල්ලෝ ගොඩාක් ලොකුවට ගණන් කරලා නැහැ. දැන් මේ සතිය 7 වැඩ කළා. හරි. මදි. සාමාන්‍ය මේ සති 7 පැය 15 ගාන විතර වැඩ කරන්න වැඩි පිළිවෙල මම ඔයාලට හදලා දෙනවා. හරි. ඒත් තමයි මම හිතන විදියට. හරි. ඒත් මම කියන්නේ මදි. එතකොට ඒකින් දැන් ලොකු බොරු බලාපොරොත්තු තියාගෙන මම එසේ 4ම කරන ස්ට්‍රක්චර්ඩ් 4ම කරනවා. බොරු කතානේ ළමයි. හරි. ඕනේ. ඒව නිකන් මනස්ගත. හරි. ඒ මනස්ගත. හරි. කරන්න බැරි අමුතු රෙද්දවල් ඔළුව මවා ගන්න ඕනේ. අපි කරන්න පුළුවන් දේ සුපිරියට කරමු. හරි. එන 100ක හොඳ 100ක් එයි. හරි. මම කියන්නේ බිඳුවෙන් ළමයින්ට. මොකද කරන්නේ? ස්ට්‍රක්චර් 3යි තෝරගන්න. එකක් කතාරිනවා. තෝරගන්න උන් තුනක් මම ඉස්සරහට කියනවා. හරි. ස්ට්‍රක්චර් 3යි කරන්නේ. ඒක ස්ට්‍රක්චර් ටික ගොඩ දාන්න ප්‍රැක්ටිකල් ගැන ඔයගලට අවබෝධයක් තියෙන්න ඕන. ප්‍රැක්ටිකල් ගැන අවබෝධයක් නැත්නම් අන්න ඒකට මම ගන්නවා නේද? හරි. මම අගෝස්තු මාසේ ඒක ගිය මාසේ. හරි. අගෝස්තු මාසේ ප්‍රැක්ටිකල් 3කට ප්‍රැක්ටිකල් ස්ට්‍රක්චර් ප්‍රශ්න 3කට අදාළ වෙන්න ප්‍රැක්ටිකල් තොගයක් කළා. ඒ වගේම මේවා ප්‍රශ්නත් කෙරුවා. ඒ වගේම ටියුට්ස් බාර තොගයකුත් දුන්නා. ඒවා කෙරෙව්වා සාකච්ඡා කළා. ඒ වීඩියෝස් ටික තියෙනවා. හරි. මම කියලා දෙන්නම් කොහොමද මේ වීඩියෝස් ටික අරගෙන කරගෙන යන්නේ කියලා අලුතෙන් සම්බන්ධ වෙන ළමයින්ට. ඒ වගේම මින් මෙච්චර කාලෙ මිස් වෙච්ච කට්ටියට උනා. දැන් මයි ක්ලාස් ආවත් සමහර ළමයි වැඩ මිස් කරපු කට්ටිය ඉන්දියා. හරි. ක්ලාස් එකෙන් දොට්ටක් දැම්ම ගිය මාසෙ මතකනේ. ක්ලාස් එකෙන් පැන්නුවා. හරි. එතකොට ඒ කියන්නේ ළමයි අපේ ක්ලාස් එකේ තියරි තමයි බලෙන් හරි වැඩ කරනවා. බැනලා හරි වැඩ කරනවා. හරි. ක්ලාස් එකෙන් එළියට දාලා දැන් ගිය මාසෙ කී දෙනෙක් එළියට දාලා ආයි වැඩ කරලා ඒගොල්ලෝ ආවද කොහොමද ක්ලාස් එකට. එහෙම තමයි. හරි.
වැඩ කරගන්න වැඩ කළේ නැත්නම් එළියට දානවා. ඊට පස්සේ ආයෙ වැඩ කරලා සබ්මිට් කරාට පස්සේ ආයෙ ගන්නවා. හරි. කොහොම හරි ස්ට්‍රක්චර් ප්‍රශ්න තුනයි ඕනේ. මම මේ කියන්නේ අපි තාත්විකව වැඩ කරමු. තාත්විකව. යම් බොරු මනස්ගතවල ජීවත් වෙන්න ඕනේ නෑ නම. ඊට පස්සේ එසේ හතරක් තියෙනවානේ. දැන් අපිට පුළුවන් මේ ස්ට්‍රක්චර්ඩ් හතරට තියෙන වෙලාව තුනකට යොදලා තුන හොඳටම කරන්න. හොඳටම කරන්න පුළුවන්. නේද? දැන් හිතන්න ස්ට්‍රක්චර්ඩ් වලට ළමයි පැය එකක් සාමාන්‍යයෙන් හම්බ වෙනවා. පැය එකක්. පැය දෙකක්ම ඉසේක තමයි හම්බෙන්නේ. පැය දෙකක්. හරි. තේරුණාද? පැය දෙකම මේකට. ඒතකොට පැය දෙක කියන එක හතරට බෙදෙනවා. පැය භාගේ. හරි. මම කියන්නේ ළමයි මේ හතරම ඕනේ නැහැ. හරි. තුනක මාරක් කරමු අපි. හරි. තුනක මාරක් කරමු. තුනයි භාගයක් කරමු. හරි. ලැබෙන ලකුණු දැන් මම කියන්නේ ඔක්කොම කරන්න ඕනේ නැහැ. ඔක්කොම කරන්න බෑ. ඔක්කොම සිරිසේ හරියට ලකුණු එන්නේ නැහැ. හරි. අපි තාත්විකව හිතලා හොඳ ප්ලෑන් එකක් ගහමු. මේක කොට දාන්න. මම අවශ්‍ය පාඩම් ටිකක් කියන්න මේවට. මුලින්ම ලකුණු ගන්න ඉතින් මම මේ කියන්නේ. හරි. තාත්විකව හිතලා ඒ ගේම ගහමු සුපිරියර්. 3මාරක්. ඒ කියන්නේ 7.5ව 3යි. තව භාගයකුයි. 7.5 කීයද? හරි. 4 මිලි ලකුණු 30යිනේ. හරි. 4 ලකුණු 30යි 15යි 7.5 කියන්නේ. හරි. 22.5නේ. 22.5යි. ඊට පස්සේ අපි හිතමු 25ක් වෙන්න වගේ ලකුණු ගත්තා කියලා. 22.5යි ඊට පස්සේ 25ට වඩා ගන්න පුළුවන්. හරි. 27ක් විතර. 25ක් විතර. 25ක් කියමුකෝ. මෙන්න මේ සෙට් එකෙන් මේකෙන් ලකුණු වෙන්නේ 25යි. 30 25යි. කමන්නේ ෂේප් 25ක් දාගත්තා නම් ඇති. මේ තුනේ 15යි. ඒක 15 ගන්න පුළුවන් නම්. හරියට කළොත් මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න වලට දාන ළමයි ලකුණු දාන්න පුළුවන් ප්‍රශ්න නැහැ. හරි. තිත්තට ලකුණු දාත හැකි. මේ 15ම ගන්න පුළුවන්. 15යි 25යි කීයද? 15 25යි කීයද එතන? එකතු කරන්න. 40යි. එතනම 40ක් තියෙනවා. ඔයාලට ඔන්න තාත්වික ලකුණු 40ක් මේ රචනා පේපරෙන් මරන් දෙනවා. හරි 40ක්. කීයද? 50න් 40ක්. හරි 50න් 40ක්. ඒක තමයි වැඩ පිළිවෙල අද තියෙන මේ සති 7 කරන වැඩ පිළිවෙල. තේරුණාද? හරි. මේ මම මේ මුලින්ම කියන්නේ කොහොමද බිඳුවේ ඉඳන් 100 වෙනකන් යන්න. ඕක මුලින්ම කියන්නේ ඕක. ඊට පස්සේ අනිත් අර දෙස් දෙනවා. එතකොට මෙන්න ලකුණු 40ක් හරි. දැන් 100 ඉඳන් කීයකද? 15යිනේ. 15. ඔන්න අපි එනවා MCQ පේපර් එකට. වැදගත්ම පේපර් එක. ලකුණු 15යි තව මදි. ළමයි MCQ 50ක් තියෙනවනේ. හරි? 50යි තියෙන්නේ. MCQ කියලා 50යි තියෙන්නේ. හරි? MCQ 50න් මෙන්න මේ MCQ 50න් අපි 25යි කරන්නේ. 25යි කරන්නේ. අනිත් ඒවා අල්ලන්නේවත් නැහැ, බලන්නවත් නැහැ, කනා ගහන්නේ. ඇයි එම් කරන්නේ? අපි දන්න ටික සුපිරියටම කෙලනවා. සුපිරියම දෙනවා. ඒක මේ 25න් අඩුම තරමේ. කීයද දෙන්නේ? 15ක් දෙනවා. 10ක් අඩුනා කියන්නේ. අපිට එතකොට දෙගුණයක් කාලය හම්බෙන්නේ නැද්ද? මම මේ කියන්නේ වෙන කරන්න දෙයක් නෑ නේ අපිට. අපි බිඳුව ගන්න ඉන්නේ නැවු. අපි ෆේල් වෙන්නේ නැවු. එවනම් 100 දාන්නේ. හරි. මතක තියාගන්න මේ පේපරේ ප්‍රශ්න 50ම කියවන්න ගියොත් මම මේ කියන්නේ හොඳ මට්ටමින් ළමයිට නෙමෙයි. හරි. S එකට අඩු වෙමින් ඉන්නේ උන්ට. ඔක්කොම 50ම කියවන්න ගියොත් 50ම හදන්න ගියොත් හරි. ඒ කියවන්න යන වෙලාවත් එක්ක ලකුණු MCQ 10ක්වත් ගහ ගන්න වෙන්නේ නැහැ. හරි. S එකට වඩා ගන්න වෙන්නේ නැහැ. අනිත් හොඳ කරගත්තා. අපි කරන්න ඕනේ මෙතනින් 25 කරන්න ඕනේ. 25කට දාලා ප්‍රමාණයක් තමයි අපි ලෑස්තිලා. භාගයයි. දෙගුණයක් අපිට MCQ එකට කාලය ලැබෙනවා. එක MCQ එකකට දෙගුණයක් කාලය ලැබෙනවා. හරි. ඒතර අපේ ප්‍රැක්ටිස් එක මදිනේ. දැන් මේ කියන සති හතේදී උපරිම ප්‍රැක්ටිස් කරමු. උපරිම ගණන් හදමු. ඒත් මදිනේ. අපි ප්‍රායෝගිකව හිතන්න බෑ. බුද්ධිමත් මිනිස්සු දෙන්නේ. ඒතර එහෙමනම් මේ 25 අපි කරන්නේ. හැබැයි ඒ 25 ළමයි දෙනවා සුපිරියට. හරි. ඒ 25ට තමයි ලෑස්ති වෙන්නේ. මේ 25 දැනගෙන තමයි යන්නේ. දැන් හිතන්නකෝ මම උදාහරණයක් කියන්නේ. හරි. උදාහරණයක් මම කියන්නේ.
අපිට ද්‍රව ස්ථිතිය බෑ කියන්නේ. යාන්ත්‍ර විද්‍යාව පොඩි දෙයක් තමයි. හැබැයි ද්‍රව ස්ථිතිය බෑ. හිතන්නකෝ බෑ කියලා. හරි. හරි. ඒක අයින් කළාම විභාගයක්. ඒතකොට ද්‍රව ස්ථිතියේ ප්‍රශ්නයක් තිබ්බොත් බලන දෙක දිහා කිසිම විදිහකින් බලන්නේ නැහැ. ඒක දිහා බලන්න ගාන කියවන්නවත් වෙලාවක් කරන්නේ නැහැ. ඒ හැම වෙලාවෙම අපි ඉතුරු කරනවා. හැබැයි ඒක මාක් කරලා අංකේ 14 නම් අංකේ 14 මාක් කරලා තමයි යන්නේ. හරි. නැත්නම් මග යනවා. අන්තිම කණාව ගන්නවා. ඔය කණාවලින් කඩයක් වදින්නේ නැද්ද? අනිවාර්යෙන්ම වදිනවා. අනිවාර්යෙන්ම වදිනවා. එතකොට මතක තියාගන්න 25යි අපි කරන්නේ. කොහොමද මේ 25 තෝරගන්නේ? ඔන්න. දැන් අපි එනවා මේ 25 තෝරගන්න විදිය. මේ 25 තෝරගන්න විදිය. මේකෙදී බුද්ධිය තමයි වැදගත් වෙන්නේ. මේ ක්‍රමයට කලේ නැත්තම් ඕගොල්ලන්ට මේ ඔළුව පාවිච්චි කරලා වැඩි කරේ නැත්තම් මේ සීක දාන්න බෑ. මොකද මේ කාලය තුලදී සීකක් දාන එක සාමාන්‍ය බිඳුවෙන් ළමයට ඉම්පොසිබල් දෙයක්. හරි. හිතා ගන්න බැරි දෙයක්. හැබැයි බුද්ධිය පාවිච්චි කරලා අපි අපේ ඔළුවෙන් වැඩේ කරුවොත් එහෙම. හරි. කරන්න බැරි දෙයක් නෑ. හරි. පැහැදිලිද? ඒක නිසා ඔන්න දැන් මම කියන්නේ කොහොමද එක ගලේ කුරුල්ලෝ දෙතුන් දෙනෙක් මරා ගන්න කියලා. ඒ කියන්නේ මේ බලන්න අපිට දැන් මේ MCQ 25න් අපි ලෑස්තිලා යන්නේ. අනිත් ඒවා බලන්නේවත් නැහැ. හිතන්නකෝ දැන් මෙහෙම අපේ ඉලෙක්ට්‍රොනික මෙලෝ සද්ධර්මයක් බෑ. හරි. එහෙම බැරි නම් ඩෝන් ගාලා අයින් කළා ඒක. අවශ්‍ය නැහැ අයින් කළා. අයින් කළා. ඒක අයින් කළා. ඕනේ නැහැ ඒක. හිතන්නවත් ඕනේ. ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න පහක් විතර හම්බ වෙනවා. පහම බලන්නේවත් නැහැ. අන්න ඒ වගේ. 25යි අපි කරන්නේ. හරි. මේ 25 හදන්නේ කොහොමද? ඔන්න. මේ මාසේ ඉඳන් පටන් ගන්නවා අපි වැඩ. මේ මාසේ මුලින්ම කළා විද්‍යුත් චුම්බක ප්‍රේරණය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. එතකොට මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කොටසට අනිවාර්ය MCQ එකක් දෙකක් හො එනවා. අපි එකක් කියමු. එක ලකුණයි. හරි. MCQ එකයි. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. දැන් ඔයගොල්ලෝ හිතයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කොහොමද කරන්නේ? විද්‍යුත් ශේෂ චුම්බක ශේෂ බලුවා කියලා. මම කියන්නම් කතාව හොඳ බලන්න. ඊට පස්සේ එක ලකුණයි. දාරිත්‍ර කරනවා මේ මාසේ. කළා. මේ මාසේ එක දවසක එක වීඩියෝ එකක් තියෙනවා. දාරිත්‍ර. ලකුණු 1යි හෝ 2යි. කියන්න බෑ කියන විදිය එකක් හෝ දෙකක් කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ටෝටල් එකක් දාමු. මේකට 1යි මේකට ලකුණු 2ක් විතර එන්න පුළුවන්. හරි. දාරිත්‍රක බොහෝ ලකුණු දෙකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මාසික ටික තමයි මම කියන්නේ. මේ මාසික කරනවා පදාර්ථය හා විකිරණය. දැන් මේ ලයිව් එකේ ඉඳන් අල්ලගෙන යන්න බෑ. පරණ වීඩියෝස් බලලා විතරක් මේකට දාන්න බෑ. දැන් කරන වැඩ අල්ලගෙන යන්න ඕනේ. පදාර්ථය හා විකිරණය පාඩමේ අනිවාර්ය ප්‍රශ්න 3ක්වත් වෙනවා. හරි. MCQ 3ක්වත් වෙනවා. එන්නවම තමයි ළමයි. හරි. එනවම තමයි. MCQ 3ක්වත් වෙනවා. මේක පොඩ්ඩ දාගන්න. ඒක පොඩ්ඩ දාගන්න. දැන් මේ මෙතන ඉඳන් ඉස්සරහට ගන්න තියෙන වෙලුව සෑහෙන ප්‍රමාණයක් ලකුණු උතුරන්න පුළුවන්. පැහැදිලිද? ගයි එක ඒ වගේම මෝටර් ඩයිනමෝ නැත්තම් ට්‍රාන්ස්ෆෝමර්ස්. හරි. ඒව එක ලකුණක් වගේ එනවා. MCQ එකක්වත් එන්නේ. ඒ කියන්නේ පරිණාමක එක. මේ ඉස්සරහට කරන ඒවා. පරිණාමක. හරි. ඊට පස්සේ පරිණාමක. ඊට පස්සේ ඉස්සරහට කරන තව එකක් තමයි මැක්කේතුව නැත්නම් භූමිකම්පා. හරි. ඒ සම්බන්ධය කියන්නේ තරංග පාඩමේ එක කොටසක්. අතයන් ගිහම කොටසක් ඉස්සරහට කියලා දෙනවා. ඒවට කලින් ඒවා මහලුකට දැනගෙන ඉන්න ඕනේ නෑ ළමයි. හරි. ඒවා හුදකලා කොටස්. කලින් ඒවා ලොකුවට දැනගෙන ඉන්න ඕනේද? ඕනේ නෑ. හරි. ඒවට අපි MCQ එකක් දාමු. දැන් කීයක විතරද බලන්න. මෙතනින් එහාට කරන තියෙන ටික විතරක් ලකුණු 1 2 3 4 5 6 7 8ක්. දැන්ටම 8ක් හරි. හොඳේ. අපිට කීයද ඕනේ ලකුණු 15යි. අපිට ඕනේ මේකෙන් එසේ එකෙන් 40ක් ගත්තොත් අපිට ඕනේ ලකුණු 15යි. 50න් 40ක් ගත්තොත් එහෙම අපිට මේකෙන් ඕනේ 50න් 15යි. හරි. තේරුණාද? 50න් 15යි. MCQ එකේ 50න් 15යි. දැන් මම කීයක් හරිද? මෙතන ඉඳන් එහාට කරන තියෙන ටිකින් විතරක්. හරි. 8ක් හරි. 1 2 3 4 5 6 7 8ක්. ලකුණු 8ක් හරි. තව කීයද?
MCQ 7යි ඕනේ. MCQ 7යි ඕනේ. MCQ 7යි ඕනේ. ඕගොල්ලෝ ඉඳන් ළමයි මේ MCQ 7 ගොඩ දානවා කියන එක පට්ට ලේසි. ඔන්න බලන්න. 7යි ඕනේ. තව 7යි ඕනේ මොනවද දාන්නේ? අපි දන්නවා ධාරා විද්‍යුතය. ගොඩක් ළමයි බය පාඩමක්. හැබැයි පට්ට ලේසි කෙටි ක්‍රම වලින් මම මේ පාඩම කරලා තියෙනවා. ඒ වගේම ඒ වීඩියෝස් ටික මම දෙනවා අලුතෙන් එන ළමයින්ට. හරිද? ඒ ටික බලන්න ඕනේ. හැබැයි බලන්න නිකන් ඉන්න බෑ. දැන් අපේ පේපර්ස් වැඩ පිළිවෙලක් යනවනේ. ඒ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න. ඒතර මම අර කියලා දීපු කෙටි ක්‍රම වලින් ගණන් හදනවා. ඒ කෙටි ක්‍රම දැක්කහම මයි ධාරා විද්‍යුතය අමාරුම කියන ගණන් බලලා නිකන් උත්තරේ ගහතයි. පැන්සල බෑන අල්ලන්නවත් ඕනේ නැහැ. තියලා රූපසරහන් ගුත් අදින්න ඕනේ. නිකන් බලලා උත්තරේ ගහන්න පුළුවන්. ඒ මට්ටමට හැදෙනවා. හරි. ඒ මට්ටමට හැදෙනවා. ඒ මට්ටමට හදාගන්න නම් හරි. ඒ මට්ටමට හදාගන්න නම් හරි මේ මගේ MCQ 19 20 අතර ගිය පාර S තියෙන්නේ. ඒත් බයයි මේ බාරත් කියලා දාලා දෙනවා. හරි. මම කියලා දෙන්න නෑ. මේ අහ ප්‍රශ්න වලට මම වෙනම උත්තර දෙන්නම්. කොහොම හරි මම මේ කියන්නේ දැන් ලකුණු ටික දෙන්නේ. ධාරා විද්‍යුතය. හරි. ඒ ධාරා විද්‍යුතය බොහොම පොඩි වීඩියෝස් ටිකක් තියෙන්නේ. ඔයගොල්ලෝ හිතන්න ධාරා විද්‍යුතය මම එක සතියෙන් ඉවර කරේ. එක සතියෙන් හරි සතිය වීඩියෝස් 4ක් විතර තියෙන්නේ. වීඩියෝස් 4ක්ද 5ක්ද? හරි. ඔය වගේ ගාණක් තියෙන වීඩියෝස් 5ක් වගේ ගාණක් තියෙන ධාරා විද්‍යුතය. ඉතින් මේ වීඩියෝ පහ පැයකමාර දෙකේ විතර පැය දෙකක් කියමුකෝ අපි. පැය දෙකේ වීඩියෝස් 5ක් තියෙන්නේ. හරි. ධාරා විද්‍යුතය ඔයගොල්ලෝ ලකුණු කීයක් හම්බෙනවද කියලා? ළමයි MCQ 6ක්වත් වෙනවා. MCQ 6ක්වත් වෙනවා. 8යි 6යි 14යි. තව එකයි ඕනේ. තව එකයි ඕනේ. එතකොට අපි තාපය. ඇයි මේ ධාරා විද්‍යුත තාපය කරන්නේ? හරි. ධාරා විද්‍යුත තාපය අනිවාර්යෙන් ගොඩ දා ගන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි. හරි. තාපයෙන් අනිවාර්යෙන් මෙතන ස්ට්‍රක්චර්ඩ් එකක් එනවා. එසේකුත් එනවා. හරි. එක ගලෙන් කුරුල්ල 3 දෙනයි. මොකද්ද? MCQ දැන් තාපයෙන් ගත්තොත් MCQ 6ක්වත් වෙනවා. හරි. තේරුණාද? MCQ 6ක්වත් වෙනවා. හරි. ඒ MCQ 6යි මෙතන ස්ට්‍රක්චර්ඩ් එකයි මෙතන එකයි. ලකුණු කීයද කියලා බලන්න. හරි. ඒ නිසා තමයි මේ පාඩම වඩින්නේ. දැන් ධාරා විද්‍යුතත් එහෙමනේ. හරි. ස්ට්‍රක්චර්ඩ් එකක් එන්න වෝල්ට් ඉඳ තියෙනවා. හරි. ඉලෙක්ට්‍රොනික සහ මිශ්‍ර එකක් එන්නේ. ඒක ඉඳ තියෙනවා. ඊට පස්සේ කොහොමද වෙනවා? හරි. ඊට පස්සේ අනිවාර්ය රචනාවක් එනවා. හරි. තුනක් එකපාර ගොඩනේ. හරි. එතකොට මෙතන බලන්න දැන් ලකුණු කීයද තියෙන්නේ? 8යි 12යි. එතනම 20ක්. හරි. ලකුණු 20ක් මේ ටිකම ගොඩ. මේ 25 මම මේ කිව්වා මම හදන්න ඕනේ 25න් 20ක් එතනම ගොඩ. MCQ 20ක් ගොඩ. දැන් තේරෙනවද ළමයි මම කොහොම ඉස්සර කරන්න යන්නේ නැහැ. දැන් තේරෙනවද මේ සතියෙන් කොහොමද ගේම් ගහන්නේ කියලා. මෙන්න මේ ටික තමයි අපි කරන්න ඕනේ. හැබැයි අනිත් බහුභූත අධිකන වෙලාව නාස්ති කරන්න එපා ළමයි. පන්ති දෙක තුනක් යනවා නම් නවත්තන්න. තේරුමක් නැහැ. පන්ති යන එක නෙමෙයි වැඩේ. මෙහිම වැඩ පිළිවෙලක් හදාගෙන ඒ වැඩ පිළිවෙලට වැඩ කරන එක. අන්න ඒකයි වෙන්න ඕනේ. හරි. එහෙම නැතුව පන්ති මහා ලොකු ගානකට ගියා කියලා ඕගොල්ලන්ගේ රිසල්ට් එක වැඩි වෙන්නේ නෑ ළමයි. තේරුම් ගන්න. හරි. ඒක තේරුම් ගන්න. හරි. ක්ලාස් එකට ජොයින් වෙන හැටි මම ඩීටේල්ස් ගැන මම දාන්නම්. හරි. මේ ගෲප් එකේ දාන්නම් තව පොඩ්ඩකින් ජොයින් වෙන ඩීටේල්ස් ගැන. හරි. මේ ගෲප් එකට බලන්න ඇවිල්ලා මේක දානවා ඔක්කොම විස්තර. හරි. ඒතර මේ ක්‍රමයට කරමු. කොහොමද කරන්නේ? ඔන්න දැන් මම මෙහෙම තමයි ගොඩ දාන්න කියලා නිකන් ඉන්නේ නෑ. දවසින් දවස ඕගොල්ලන්ව වැඩ කරවන වැඩ පිළිවෙලක් හදලා දෙනවා. මෙන්න හරි. ළමයි මම සති 7ට ටියුට් 7ක් දෙනවා. සති 7ට ටියුට් කීයක්ද? 7ක් දෙනවා. දැන් ඕගොල්ලෝ වෙන කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ටිකයි කරන්න ඕනේ. මම මේ කියලා මම මේ දෙන වැඩ ටික ප්‍රමාණය කරන්න ඕනේ. සති 7ට ටියුට් 7ක්. මේ හැම ටියුට් එකම දවස් 7ට වෙන් කළා තියෙනවා. දවසකට බොහොම පොඩි වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන්නේ. පොඩි නෑ ලොකුයි. නමුත් දවසින් දවස තියෙන්නේ. හරි. ඕගොල්ලන්ට තියෙන්නේ කොටු කප පළවෙනි දවසේ වැඩ ටික ඉවරයි. දෙවෙනි දවසේ වැඩ ටික ඉවරයි. තුන්වෙනි දවසේ වැඩ ටික ඉවරයි. හතරවෙනි දවසේ වැඩ ටික ඉවරයි. ඔහොම ලකුණෙන් ලකුණ එකතු කරන්න ළමයි.
ලකුණෙන් ලකුණ එකතු කරන්න තියෙන්නේ. ලකුණෙන් ලකුණ එකතු කරන්න තියෙන්නේ. හරි. ඕගොල්ලන්ට තියෙනවා 4x49යි දවස් 49ක්. හරි. ආසන්න වශයෙන් මම කියන්නේ මේ දවස් 49යි හැම දවසකම ඕගොල්ලෝ ලකුණක් හෝ දෙකක් එකතු කරගන්නවාමයි. හරි. සමහරට බොහෝ විට මේ ටියුට් එකේ එක දවසකට තියෙන ටියුට් එකෙන් පිටු දෙකක් වෙන්න පුළුවන්. හරි. හැබැයි ඒ පිටු දෙක ළමයි මැරීගෙන හදන්න වෙනවා. දන්නේ නැත්තම් තේරෙන්නෙම නැත්තම් මගෙන් අහන්න. මට කෝල් එකක් දෙන්න. නැත්තම් මට මැසේජ් එකක් දාන්න. WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. නැත්තම් WhatsApp වලින් කෝල් එකක් දෙන්න. වඩාත් හොඳයි. හරි. කොහොම හරි ගමන්නේ සති 7යි ටියුට් 7යි. හරි. ඒ ටියුට් 7 හැමදාම දවස් 7 ගානේ බෙදලා තියෙනවා. ඒ දවස් 4 දාලා වැඩි ටික කරන්න ඕනේ. වැඩිපුරත් එක්ක වැඩ දාලා තියෙනවා. හරි. මොකද ඒකට හේතුව මොකද මගේ ක්ලාස් එකේ රිවිෂන් එකේ මුලින් ඉඳන් ආපු ළමයින්ට අවශ්‍ය නිසා වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. හරි. ඒතකොට මේ විදිහට කරා නම් වැඩි කොට. ඒ වගේමයි තව දෙයක් ළමයි වැදගත්ම දේ. දැන් ඔයාලට සම්පූර්ණ සිලබස් එක ඉවර කරලා පේපර්ස් කරන්න බෑ ළමයි. එහෙම වෙලාවක් නැහැ. එහෙම වෙලාවක් එන්නේ නැහැ. හරි. අපි තාත්විකව වැත්ත කතා කරමුකෝ. එහෙම එන්නේ නැහැ. දැන් අපි රිවිෂන් එකේදී ජූනි මාසේ පටන් ගත්ත පන්තියේ මාස 3ක වෙනකොට මේ වෙනකොට සිලබස් 175 වඩා ඉවරයි. දැන් අපි පේපර්ස් කරනවා. මොකද අපි ඉවර කරලා තියෙනවා. අපි පේපර්ස් කරනවා. පේපර්ස් කරන ගමන් තමයි තීර කරන්නේ. මේ ෆුල් පේපර්ස් පටන් ගත්තා. ෆුල් පේපර්ස් වල ලකුණු දුන්නා. හරි. අමාරු පේපර් එකක් දුන්නේ වැඩිම තිබ්බේ 69. ඒක සෑහෙන අමාරු පේපර් එකක්. කොහොම හරි හරි හිතන්න ඕකද හරි. ඒතකොට ඒ වගේ පේපර්ස් දෙනවා. ඒතකොට මේ පේපර්ස් ටික කරන්න ඇවිල්ලා බැරි වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් දැන් MCQ 50න් ඕගොල්ලන්ට පුළුවන් MCQ 10ක් වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒ වෙලාව අරගෙන කරන්න MCQ 10. හරි. පේපර් එකට සහභාගී වෙන්න. රචනා 4න් එකක් වෙන්න පුළුවන් කරන්න පුළුවන්. කමක් නැහැ ඒක කරලා සබ්මිට් කරන්න. ඒක කරලා සබ්මිට් කරන්න. බලලා ලකුණු එනවනේ. පළවෙනි දවසේ ආව ලකුණු 5 වෙන්න පුළුවන්. අපි ওই ලකුණු 5 වැඩි කරමු මේ සති 7ේදී 55ට. හරි. එහෙමනම් මතක තියාගන්න. හරි. පේපර් ක්ලාස් එකේ පේපර්ස් ටික කරන මොකද පේපර් සාකච්ඡාවේ මාන දෙවල් ඉගෙන ගන්න පුළුවන්. කෙටි ක්‍රම. දැන් අපිට ලොකු වෙලාවක් නැහැ ළමයි. ගන්න පුළුවන් හැම උදව්වම මේ කාලේ ගන්න ඕනේ. නැතු ගන්න බෑ. නැතු උඩ දාන්න බෑ. හරි. නැතු උඩ දාන්න බෑ. මේ ගන්න පුළුවන් හැම උදව්වම ඕනේ. පේපර් සාකච්ඡාවට අනිවාර්යයෙන් සහභාගී වෙන්න. සමහර නයිට් ක්ලාස් දානවම රැඳලෙන් පස්සේ හරි. ආතල්ලේ කතාවක් කරගෙන චිල් එකේ පන්තිය කරන්නේ. එතකොට අවුලක් නැහැ. ගණන් සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. ඕගොල්ලොත් එක්ක කතා කරගෙන ගණන් සාකච්ඡා කරනවා. ඒක මතක තියාගන්න හැබැයි. පේපර් සාකච්ඡාවට සහභාගී වෙනවා නම් ගණන් ටිකක් උත්සාහ කරලා එන්න. හරි. තේරුණාද? ගණන් ටික හදන්න try කරලා එන්න. ඒක පේපර් සාකච්ඡාව කියන එක මම දැන්ම ඕගොල්ලන්ට සහභාගී වෙන්න කියලා කියන්නේ. ඕගොල්ලෝ මොන මට්ටමේ ඉඳියද? ඕගොල්ලන්ට ඔක්කොම ඉවර කරලා පස්සේ පේපර්ස් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා හරි. ටික ටික අල්ලගෙන යමු. හරි. මේ වැඩ පිළිවෙලට ටික ටික අල්ලගෙන යමු. එතකොට තේරෙයි පොඩ පොඩ ලකුණු හැදෙනවා. පැහැදිලිද? එහෙමනම් ඔන්න ඔක තමයි බිඳුවේ ඉන්න කට්ටියට 100කට යන්න මම දෙන වැඩ පිළිවෙල. හරි. ඔයාලට වෙන මුකුත් කරන්න නැහැ. සති 7යි ටියුට් 7යි දවස් 7යි. ඔච්චරයි. දවස් 7 ගානේ කරන්න තියෙන්නේ. හරි. දවසක පිටුවව දෙකක් වගේ තමයි පිටු දෙකක් වගේ තමයි වැටෙන්නේ. හරි. ඊට පස්සේ අද පේපර් එක කළා සබ්මිට් කරේ නෑ. කොහොමද සබ්මිට් කරන්නේ? හරි. මම ඒක ගැන ඊළඟ ක්ලාස් එකේ කියන්නම්. WhatsApp group එකේ දාලා තියෙනවා. WhatsApp group එකේ දාලා Telegram ළමයි Telegram group එකක් තියෙනවා. අපේ papers submit කරන්න Telegram group එකක් තියෙනවා. ඒකට තමයි ඔයගොල්ලෝ submit කරන්න ඕනේ. හරි. රචනා පේපරේ ලියලා ඒකේ photos ගහලා ඒ වගේම දැන් ඔයගොල්ලෝ MCQ එක නම් submit කළානේ. MCQ එකේ screenshot දෙකක් ගන්න. දැන් submit කරපු තැන ඔයගොල්ලන්ගේ උත්තර ටික තියෙනවනේ. ඒකේ screenshot දෙකක් ගන්න. ඒ screenshot දෙක අරගෙන එකට PDF එකක් හදන්න. හරි. cam scanning PDF හදන්න දන්නවනේ. ඒ PDF එක හදලා ඒ PDF එක තමයි submit කරනවා Telegram group එකට. ඕකෙන් තේරෙන්නේ නැති කට්ටිය අහන්න. හරි group එකේ අහන්න. ඒකට හදපු එකක් අපිට එවන්න පුළුවන් මෙන්න මෙහෙමයි හදන්න ඕනි කියලා. හරිද? එතකොට තමන්ගේ නම ID number ඒව ලියලා එවන්න. එතකොට ඕගොල්ලෝ බලලා හරි සතියක් වගේ යයි ළමයි සාමාන්‍ය වෙබ්මාර්කින් කරන මොකද දෙතුන් දෙනා ඉන්නේ වෙබ්මාර්කින් කරන ළමයි. ඒතර ඒගොල්ලෝ වෙබ්මාර්කින් කරලා බලලා පිටටම බලලා ඔයගොල්ලෝ ලකුණු දෙනවා. හරි. දැන් දෙවෙනි පේපර් එක හරි. පළවෙනි පේපර් එක බලලා ලකුණු දුන්නා. දැන් දෙවෙනි පේපර් එක
බලන්න යවනවා තාම ළමයි ඔක්කොම සබ්මිට් කරලා ඉවර නැහැ. හරි. තේරුණාද? එතකොට ඒක පුළුවන් තරම් ඉක්මනට කරලා සබ්මිට් කරන්න. හරි. ඒක තව ප්‍රැක්ටිකල් දාමු. දැන් බලමු. හරි. අපේ මෙච්චර ක්ලාස් ආපු ළමයි නැත්තම් තමන් හිතන් ඉන්නවනම් B එක C එක ඉන්නවා කියලා. හරි. සමහර විට ඔයගොල්ලෝ හිතන් ඉන්න දේ හරි වේවි කියලා ෂුවර් නැහැ. මොකද සමහර ළමයි හිතන් ඉන්නවා හරි ලොකුවට. හරි. ඇත්තටම ලකුණු වෙනවද කියලා බලන්න පේපර් එකට ලියලා බලන්න ඕනේ. හරි. තේරුණාද? කවදාවත් අපිට මේ වාහනයක් ඩ්‍රයිව් කරන විදිය බලන් ඉඳලා එකපාරට ගිහලා ඩ්‍රයිව් කරන්න බෑනේ. ඒක නිසා ඒ වගේ දැන් ගියර් දාන්නේ මෙහෙමයි කියලා කිව්වට ඔය වාහනේ ගියපු ගමන් මැනුවල් කාර් එක එකපාරට ගියර් දාන්න පුළුවන් බෑ. ටකස් ගාලා හිටිනවා. ඒ වගේ තමයි පේපර් ලියන්න ඕනේ. බයයි පේපර් වල මම දන්නවා. ඔයගොල්ලෝ බයයි. මමත් ඒ කාලේ බයයි. මම මේ කියන්නේ මම ළමයි මුලින්ම වැඩ කරපු කෙනෙක් නෙමෙයි. අන්තිම මොහොතේ තමයි පේපර්ස් ලියුවේ අන්තිමට තමයි වැඩ කරේ. ඒ සිස්ටම් තමයි මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඒ සිස්ටම් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මම මුලින්දම්ම ලස්සනට වැඩ කරගෙන ආපු පට්ට හොඳ පන්තිය හොඳ ළමෙක් නෙමෙයි. තේරුණාද? එතකොට තේරුම් ගන්න ළමයි අන්තිම උනත් දැන් බයයි තමයි. කමක් නැහැ. ලකුණු කීයෙන් හරි ලියමු. හරි. ආපු ලකුණු ගානේ ඉඳන් වැඩි කරගන්න විදිහ මම කියලා දෙනවා. හරි. දැන් උදාහරණයක් විදිහට මේ වෙනකොට දින අද රෑ 12න් පස්සේ 12 නෙමෙයි 10න් පස්සේ හරි. අද රෑ 10න් පස්සේ හරි. ලකුණු 35ට අඩු කට්ටිය මට මැසේජ් දාන්න ඕනේ. හරි මම කියලා දෙන්නේ. මට කතා කරන්න ඕනේ, කෝල් කරන්න ඕනේ, මැසේජ් දාන්න ඕනේ. හරි. ඒ හැම කෙනාම ඒතර ඒ හැම කෙනාටම වැඩි පිළිවෙලක් දෙනවා. අදින්නම් මේ දේ කරන්න කියලා. හරි. තේරුණාද? ඒ විදිහට ඕගොල්ලන්ට ලකුණු වැඩි කරගන්න විදිහ මම කියලා දෙනවා. ඒ විදිහට වැඩ කරන්න ඕනේ. හරි. මේ බලන්න. දැන් කොහොමද C එකේ B එකේ කට්ටිය යන්නේ මේ ටිකේදී A එකට? ඔන්න ඔය වැඩි. ඕක ඔයගොල්ලෝ හිතන තරම් අමාරු නෑ ළමයි. නැත්නම් S එකේ ඉන්නවනම් දැන් S එකේ නම් ඉන්නේ. හරි. කොහොමද S එකේ කට්ටිය අනුතරම් B එකටවත් යාගන්න පුළුවන් ළමයි S එකේ ඉන්නවා. මොකද ලකුණු 35ක මට්ටමේ ඉන්නවනම් දැනට B එකටවත් යාගන්න පුළුවන්. හරි. අනිවාර්යෙන් පුළුවන් ළමයි. හරි. මොකද මම එහෙම කියන්නේ මම ඇත්තටම දැකපු මිනිස්සු ඉන්නවා එහෙම කරපු කට්ටිය. ඉන්නවා. හරි. සෑහෙන ඉන්නවා. හැබැයි මට තියාගන්න. හරි. හරි. S එකේ ඉඳන් B එකට යන්න නම් නැත්තම් බිඳුවේ ඉඳන් B එකට යන්න නම් මෙහෙම ගියපු කට්ටිය ඉන්නවා අන්තිම සතියේ හොඳේ. හරි. බිඳුවේ ඉඳන් B එකට ගියපු උන් ඉන්නවා. හරි. අන්තිම සතියේ ඉන්නවා. එතකොට එහෙම කරන්න නම් කැපවීම අතිශය විදිහම දවසට පැය 18ක් වත් වැඩ කරන්න ඕනේ. හරි. හරි. මේක තමයි කරන්නේ. ඒක පැය ගන්න මෙහෙම වැඩ කරන්නේ කොහොමද මේක බැලන්ස් කරන්නේ කොහොමද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි. ඒක පැත්තකට දාමු. දැන් මම මේ කියන්නේ කොහොමද රිසල්ට් එක තමන්ගේ තියෙන මට්ටම උඩට දාගන්නේ. පළවෙනියෙන් මේකයි. හරි. පළවෙනියෙන් මේකයි. හරි. පේපර් වැඩ පිළිවෙල. පේපර් වැඩ පිළිවෙල. පේපර් වැඩ පිළිවෙල යටතේ ඔයගොල්ලෝ ගහන්න ඕනේ chart එකක්. දැන් අද හැමෝම මේක ගහලා තියෙනවා. chart එකක්. මොකක්ද chart එක? chart එක මොකද්ද? පළවෙනි එක පේපර් අංකය 1 2 3 අනුමාන පේපර් අංකය. ඔය විදිහට පේපර් අංකය. හරි. ඊට පස්සේ MCQ ලකුණු කොච්චරද? essay කොච්චරද? ඔන්නෝම තමන්ගේ ලකුණු chart එකක් තියෙනවා. දැන් ඉස්සරහට පේපර් කරගෙන යද්දී පේපර් සෑහෙන ප්‍රමාණයක් කරනවනේ. හරි. තව පේපර් 20කට වඩා කරනවා. විභාගයට යන්න කලින් 20කට වඩා කරලා යවන්න. නිවාරණ කරලා යවන්න. ඒත් මේ ටික කරද්දී ඕගොල්ලෝ බලන්න ඕනේ ඕගොල්ලන්ගේ ලකුණු වැඩි වෙන විදිය. නැත්තම් අඩු වෙනවද? එහෙමනම් මේ ලකුණු ටික ලියන්න ඕනේ. පැහැදිලිද? අර chart එකක ලකුණු ටික ලියන්න ඕනේ. ඒතර ඉදිරි සතිවලදී ඔයාලා මගෙන් අවවාද ගන්න ඕන නම් මේ chart එක තමයි ෆොටෝ එකක් ගහලා එවන්න. ඒතර මම බලනවා. දැන් ලකුණු වැඩි වෙලා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියලා මම ඔයාලට උපදෙස් දෙනවා. පැහැදිලිද? පළවෙනිම ළමයි මට මේගොල්ලන්ට කියන්න තියෙන්නේ තමන්ට බැරි දේවල් හඳුනගන්න. තමන්ට බැරි දේවල් මොනවද කියලා හඳුනගන්න. හරි. Telegram group එකේ link එක දායි මේ
මේ ගෲප් එකට දාලා තියෙන්නේ ඇත්තට. හරි. කොහොම හරි මේ බලන්න හොඳට මම මේ කියන්නේ අහගන්න. ඕගොල්ලන්ට කියන පළවෙනි තමයි වැරදුණු පාඩම් ටික බලන්න. දැන් ඒක කරන්න පේපර් දෙකක්වත් කරන්න වෙනවා. පේපර් දෙකක්වත් කරන්න ඕන දැන් හිතන්න. ඔන්න පළවෙනි පේපරේ දෙවෙනි පේපරේ මම මේගොල්ලන්ට කියන්නේ. පළවෙනි පේපරේ දෙවෙනි පේපරේ හිතන්න දෙකේම ඕගොල්ලන්ගේ වැරදි මොකද්ද? හරි. තාප මිදිය. මිදිය ප්‍රශ්න. හරි. තාප මිදිය. ප්‍රශ්න. දෙකේම වැරදි. තාප මිදිය Q සමාන MC ටනේ. Q සමාන MC ට. හරි. ඒක ඔය කතාවනේ. එහෙමනම් මොකද කරන්නේ? මේ කොටස වැරදි නම් හරි. හැම එකේම මේ කොටස ගන්න බෑ. මොකද කරන්නේ? එක මට මෙසේජ් එකක් දානවා. සර් මට මේ කොටස බෑ. මේ කොටස මම කොහොමද උඩ දාගන්නේ? මගෙන් ඒ අදාළ වීඩියෝ එක ඉල්ල ගන්නවා. හරිද? නැත්නම් ඒ මට තාපේ හරියට බෑ. තාපේ හැමදාම MCQ ටික වැරදි. හරි. නැත්නම් අපි ගමු තව පාඩමක් ශේෂ්ත්‍ර. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ප්‍රශ්න දෙකක්වත් වෙනවනේ අනිත් කරන්නේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර හැමදාම වැරදි. ළමයි එක රැයකින් ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්න ඒවා. එක රැයකින් ගොඩ දාන්න පුළුවන් කීයට ප්‍රමාණය. එක වීඩියෝ එකයි මගේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර මම ගන්න එක වීඩියෝ එකයි. විද්‍යුත් ශේෂ්ත්‍ර වීඩියෝ 3යි. වීඩියෝ 3යි. හරි. ඒ වීඩියෝ 3ෙන් විද්‍යුත් ශේෂ්ත්‍ර පාඩම ගොඩ. එතකොට චුම්බක ශේෂ්ත්‍රයේ වීඩියෝ 3යි. 3යි. හරි. ඉතින් අන්න ඒ වගේ. එතකොට ඒ වගේ කොටසක් බැරි නම් හැමදාම මේක වර්ධිනවා නම් හැමදාම ඒක තියෙන MCQ ටික වර්ධිනවා නම් ඒක බලන්න. ඒ හැමදාම කියන අනුතරම පේපර් දෙකක්වත් තියෙන්න ඕනේ කරන්න. හරි. දැන් පළවෙනි පේපරේ කළා. ඒක දන්නවා. දෙවෙනි පේපරේ බලන්න. දෙවෙනි පේපරෙත් දැන් ලකුණු බලලා දෙනවනේ ඔයගොල්ලන්ට. දෙවෙනි පේපරෙත් මාර්කින් එකක් දෙනවනේ. බලන්න මොනවද මගේ වැරදුනේ? දැන් සාකච්ඡා කරමින් යනවනේ මොනවද මගේ වැරදුනේ? වැරදුනේ මොකද්ද කියලා බලන්න. එහෙම බලලා අන්නේ වැරදිච්ච ටික හදා ගන්නවා. හදා ගන්න තේරෙන්නේ නැහැ කියනකොට මම මේ කොටස පොඩි දාගන්න දුන්නා මට තේරෙන්නේ. මොකද කරන්නේ? මට කෝල් එකක් ගන්න. හරි. මට කෝල් එකක් ගන්න. ඒක තමයි මම ඉන්නේ. හරි. ඒක තමයි හැබැයි 10න් පස්සේ මම කිව්වා 10න් පස්සේ තමයි කෝල් කරන්න බ්ලොග් වලට. හරි. එතකොට කෝල් කරනවා. මැසේජ් වල දාන්න. හරි. 10න් පස්සේ දැම්මොත් තමයි හොඳ එක. හරි. කොහොම හරි පළවෙනි දේ කොලයක් ගන්න. අරගෙන MCQ මට බැරි කොටස් ලියන්න. මොකද ලියන්නේ? අඩුමතරම මෙහෙම ලිව්වහම ඕගොල්ලන්ට බෑ කියන එකවත් තේරෙනවා. සමහර කට්ටිය මේ මට බැරි කොටස් කියලා ලිව්වහම හරි සමහරට ඔක්කොම ලියන්නේ. හරි. අපි එක එක කපමු. හරි. ලොකුවට මට බැරි කොටස් කියලා ලියමු තියෙන ටික. මෙන්න මේක බෑ. මට මේක බෑ. මේක වැරදිනවා හැමදාම. හරි. ලියලා ගහමු මිත්‍යේ. දැන් ඊට පස්සේ බෝඩ් එකත් එක්ක තමයි හරියන්නේ. උදාව මට හතුරා. මට බැරි දේවල් තමයි මගේ හතුරා. මොකද එක කොටසක් කොහොම හරි කොට දාගන්නවා. මගෙන් අහගෙන කරන විදිය අහගෙන කොට දාගන්නවා. කොට දැම්මම මොකද කරන්නේ? ඒක කපලා කුරුටු කාලා දානවා. මම මේ කොට දානවා. ඒ කොට නැට හරියට දාන්න. හරි. තේරුණා? මේ තව දෙයක්. මොකද්ද? ඉලෙක්ට්‍රොනික්ස් වල ලොජික් ගේට් අනිවාර්යයෙන්ම බෑ. මොකද්ද කරන්නේ? ඒක කොහොම හරි පුළුවන් කරගන්න. දැන් ඉදිරියට කතා කරනවා ලොජික් ගේට්. කාර්කාත්මක වලදී ලොජික් ගේට් ඒවට ඔක්කොම කතා කරනවා ඉස්සරහට. කොහොම හරි පුළුවන් කරගන්නවා. පුළුවන් කරගෙන කපනවා. ඔහොම කප යනවා. තේරුණා? එහෙම තමයි ලකුණු වැඩි කරගන්න තියෙන එකම ක්‍රමය. අවබෝධයෙන් කරනවා. ඔහේ කරන්නන් වාලේ පේපර්ස් කරලා කවදාවත් ලකුණු වැඩි කරගන්න බෑ. මම එහෙම කළා. මට මතකයි අන්තිම කාලේ මම එහෙම කළා. හරි. කළා මෝඩ විදිහට කළා. හරි. ඒ කියන්නේ පේපර් 2 3 4ක් විතර කරනවා. ලකුණු එකම ගන්න. වැඩි වෙන්නේ නැහැ. ලකුණු ගන්න හිර වෙලා. ඇයි? තමන් බලන්නේ තමන්ට හැමදාම වැරදිච්ච ටික මොනවද? ඒ ටික වෙනම කොට දාගන්න. දවස් දෙකක් අරගෙන ඒ ටික හොඳට ගොඩ දාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි ආයෙ තව පේපර් එකක් කරන්නේ. එහෙම විශේෂ වැඩ පිළිවෙලකට වැඩි කරන්න ඕනේ. එහෙම නැතුව කළොත් එහෙම කවදාවත් ලකුණු වැඩි කරගන්න වෙන්නේ නැහැ. හරි. පැහැදිලිද? හරි. ජොයින් වෙන විදිය කියන්නේ කියලා දෙනවා. ජොයින් වෙන්න පුළුවන් මට මැසේජ් වලින් මැසේජ් එකක් දැම්මම ඔයාලට පේමන්ට් ඩීටේල්ස් සහ ඒවා ටික ඔක්කොම එවයි. ඒ වගේ මේ ගෲප් එකේ තමයි ෆ්‍රී වීක් එකේ වැඩ ඔක්කොම කරන්නේ. දැන් මේ 14 වෙනිදාකම මම ෆ්‍රී ගන්නවා. මාසෙන් භාගයක් මේ සාමාන්‍යයෙන් සතියයි කරන්නේ. මොකද මේ මාසෙ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ළමයින්ට ගොඩක් ෆීස් ගෙවන්න අමාරුයි පහු වෙනකන්. ඒක නිසා මම 14 වෙනකන් ෆ්‍රී ගන්නවා.
හරි 14 වෙනිදාට කම්ෆි කරනවා පළවෙනි දවසේ ගම්ම. ඒතර ඒක නිසා මැසේජ් වලින් මට මෙසේජ් එකක් දැම්මම නම් ජොයින් වෙන්න පුළුවන්. හරි. එතකොට හරි ළමයි. පැහැදිලි කතාව. හරි. ඕක තමයි මට කියන්න තියෙන්නේ. හරිද? මතක තියාගන්න මොලේ කල්පනා කරලා ගේමක් ගැහුවොත් හරි. හරි විදිහට මං කියන විදිහට කරන්න ඕනේ ළමයි. පැය 15ක් මං කරන්න කියනවා නම් මේ පැය 15ක් වැඩ කරන්නම ඕනේ. මම තව දවසක් කියලා දෙන්නම්. පැය 15 කරන්නේ කොහොමද කියලා. හරි මගේ එහෙම විස්තර කරපු පැය 15 වැඩ කරන්නේ කොහොමද කියලා විස්තර කරපු වීඩියෝස් පවා තියෙනවා. හරි. ඒවා බලන්න මේ group එකේ announcement කරලා දාලා තියෙනවා. work table එකක් හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඒක අනිවාර්යෙන් බලන්න. ඒක බලවට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද අපි පිළිවෙලකට වැඩ කරන්නේ. හරි. පැය ගාන මාක් කර ගාන්න පැය 15 කවර් කරන්නේ කොහොමද? ඒක තේරෙයි. ඒතකොට ඒක බලන්න අනිවාර්යෙන් බලන්න announcement කරලා තියෙනවා මේ group එකේ. බලලා අපි පිළිවෙලකට ගාන්න ලස්සන වටි කරන්නේ යමු ළමයි. හරි. එහෙම කළොත් ඕගොල්ලන්ට පුළුවන් වෙයි. හරි. බිඳුව ඉන්නවා නම් 100කට යන්න. හැබැයි එහෙම නොකළොත් ෆේල් වෙන එක අනිවාර්යයි ළමයි. ෆේල් වුණාට හරි. ෆේල් වුණාට ඔය ළඟ ඉන්න කවුරුත් නැහැ. හරි. අම්මා තාත්තවත් ඕගොල්ලන්ට තියෙන මේක අඩු වෙනවා ළමයි ෆේල් වුණා. මේක තමයි අත්ත කතාව. හරි. අම්මා තාත්තුණත් ඕගොල්ලන්ට දෙන සැලකිල්ල ඔයගොල්ලන්ට දෙන ගරුත්වයේ හැම දෙයක්ම නැති වෙලා යනවා. හරි. ෆේල් වුණා. හරි. ඒක නිසා මතක තියාගන්න. හරි. අනිත් එක ඔයගොල්ලෝ අවුරුදු 13ක් 14ක් ඉගෙනගෙන හරි ෆේල් වෙන්න ඕනේ නැහැ අපි. අනිත් එක යන්තම් S එක දාගෙන වැඩකුත් නැහැ. අපි යන්න ඕනේ අඩුම තරමේ 100කට අඩුම තරමේ. හරි. B level යමු පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. නමුත් මම මේ කියන්නේ දැන් පටන් ගන්නවා නම් ඒ 100කට පුළුවන්. පැහැදිලිද? එහෙම නම් ළමයි ඔන්න අදට කතාව ඉවරයි. කෙමිස්ට්‍රි ගැන කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. දැන් කෙමිස්ට්‍රි ගැන මට වීඩියෝ එකක් දාන්න වෙනවා ළමයි. මට ඒක ගිය මාසෙත් දාගන්න බැරි වුණා. මම දාන්නම් කෙමිස්ට්‍රි ගැන වීඩියෝ එක. කෙමිස්ට්‍රි වල මේ වගේ තමයි ආකෘතිය යන්නේ. මේ වගේම තමයි ආකෘතිය යන්නේ. කෙමිස්ට්‍රි වල මම තාම 75ක් ඉවර නැහැ. මොකද මම විෂය දෙකක් කරනවා. කෙමිස්ට්‍රි ෆිසික්ස් විෂය දෙකක් කරනවා කියන්නේ මාර අමාරු දෙයක්. බැලන්ස් කරනවා කියන්නේ. හරි. ඉතින් කෙමිස්ට්‍රි වල මම තාම 75 ඉවර නැහැ. ඒක නිසා හරි 75ක තියෙන ප්‍රමාණය මම තාම ඉවර නැහැ. හරි. තාම 70ක් වගේ යන්නේ නැහැ. 70ක් වගේ තියෙන ප්‍රමාණයක් කියන්නේ. මොකද විෂය දෙකක් බැලන්ස් කරනවා කියලා කියන්නේ. අනිත් ගුරුවරු දන්නවනේ එක විෂයනේ කරන්නේ. හරි විෂය දෙකක් බැලන්ස් කරනවා කියන්නේ හරි අමාරු දෙයක්. ඉතින් තාම 70 මාර්ජින් එක තමයි යන්නේ. ඒතකොට මට ඒක නිසා මෙහෙම වැඩ පිළිවෙලක් එකපාරට දෙන්න අමාරුයි තාම. හරි තාම දීර්ඝව කරගෙන යනවා. හරිද? පැහැදිලිද? ඒතකොට මේ මාසේ කෙමිස්ට්‍රි වල විද්‍යුත් රසායනය හරි ඊට පස්සේ බන්ධන ඒ වගේ ප්‍රශ්න ගොඩ දාගෙන යනවා. හරි. ප්‍රශ්න ගොඩ දාලා තියෙනවා මේ වෙනකොට. හරි. මේ වෙනකොට ලකුණු 70කට යන්න ඒ කියන්නේ හරි B+ එක ගන්න වැඩ කරලා තියෙනවා. හරි තව පොඩ්ඩක් කරන්න තියෙනවා ළමයි. ඒ ටිකින් ගාම මම පොඩ්ඩක් ඉවසලා ඉඳී පේපර්ස් ලොකුට පටන් ගන්න නැතුව. හරි. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් ඔන්න අහන්න වෙලාව. අද ඉඳන් පටන් ගන්නව නම් මොන පාඩමෙන්ද පටන් ගන්න ඕනේ කියලා අහනවා. හරි මෙහෙමයි. අද ඉඳන් පටන් ගන්නව නම් හරි අද ඉඳන් පටන් ගන්නව නම් අද රෑ 7:00 තව විනාඩි 15කින් මේ ගෲප් එකේ පටන් ගන්නවා පදාර්ථය හා විකිරණය. අපි එතනින් පටන් ගමු. හරිද? මං කිව්ව විදිහට ලකුණු තුනක් නේ. හරි. අපි ලොකු ගේම් ගහන්න කලින් මේ ලකුණු තුන හදාගෙන ඉන්න. හරි. හරි. ලයිව් පන්ති කරන්න ටිකනේ පදාර්ථ හා විකිරණය. හරි. අනිවාර්ය ලකුණු තුනක් නේ. හරි. ලකුණු තුන කොට දාන්න. හරි. අද මේකෙන් සම්බන්ධ වෙන මම ඒතකොට ඒ වෙලාවට කියලා දෙන්නම් කොහොමද ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ කියලා. පැහැදිලිද? ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙන ළමයි අලුතෙන් සම්බන්ධ වෙනවා නම් මම අලුත් ළමයෙක් කියලා කියන්නේ අලුතෙන් සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට වැඩ කරන්න ඕන විදිය ගැන මම අනිවාර්යෙන් කියලා දෙනවා. පැහැදිලිද? අලුතෙන් සම්බන්ධ වෙන ළමයි කෝල් එකක් ගන්න මට කොච්චර වැඩ තිබ්බත් කොච්චර ප්‍රශ්න තිබ්බත් කොච්චර ක්ලාස් ප්‍රශ්න තිබ්බත් වැඩ තිබ්බත් මම උපරිම උත්සාහය දරනවා හැමෝටම ආන්සර් කරලා උත්තර දෙන්න. හරිද? හැබැයි රෑ තමයි මට ආන්සර් කරන්න වෙන්නේ උත්තර දෙන්න වෙන්නේ රෑ 12 වෙනකම් මම ඉන්නවා. හරි කතා කරලා අහගන්න පුළුවන්. හරි. එහෙමනම් පේපර් ක්ලාස් එකක් තියෙනවද කෙමිස්ට්‍රි වල? නෑ මම. පේපර් ක්ලාස් එකක් කෙමිස්ට්‍රි වලට නෑ. මම කෙමිස්ට්‍රි නෝමල් ක්ලාස් එකේ පේපර්ස් කරනවා. හරි. නෝමල් ක්ලාස් එකේ පේපර්ස් කරනවා. මේ 75 කවර් වෙච්ච ගමන් ඒ කියන්නේ මේ මාසෙ තුල මේ 75 කවර් වෙනවා. හරි. ඒ 75 කවර් වෙච්ච ගමන්ම කෙමිස්ට්‍රි ක්ලාස් එකේ පේපර්ස් කරන්න පටන් ගන්නවා. හරි.
රචනා කොටස් ටික කොහොමද කොට දාන්නේ කියලා අහනවා. නෑ Zoom එකෙන් නෙමෙයි ළමයි කරන්නේ. FB live මේ විදිහට තමයි ක්ලාස් කරන්නේ. හරි. රචනා Zoom එක මහා කරදරයි ළමයි. පට්ට කරදරයි. Zoom එක කියලා කියන්නේ මහා විකාරයක්. මම ඉතින්දා ඒකෙන් ක්ලාස් කරන්නේ නෑ. රචනා කොටස් කොට දාගන්නේ කොහොමද? තියරි කොච්චර බැලුවා හැම ප්‍රශ්නෙකම කොටස් 5 වගේ විතරයි හරියන්නේ. ඊටු ඔක්කොම වරදිනවා කියලා දාලා දෙනවා. මෙහෙමයි. රචනාවක් කියලා කියන්නේ ළමයි මහා ලොකු දෙයක් නෙමෙයි. රචනාවක් කියන්නේ MCQ මම කියන්නේ MCQ 4-5ක දිගුවක් කියලා. රචනාවක් කියන්නේ. රචනාවක් කියන්නේ මෙහෙම එකක්. රචනාවක අහන්නේ ළමයි MCQ 4-5ක විතර දිගුවක්. ඒ කියන්නේ MCQ 4-5ක විතර තීර ප්‍රමාණයක විතර තමයි රචනාවක් කියලා හදලා තියෙන්නේ. එකම දේ ඒගොල්ලෝ අපිට උත්තර දෙන්නේ නැහැ. අපි ඒව ටික ලියන්න ඕනේ එච්චරයි. හරි. දැන් මේක මහලු පමාරු දැන් මේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකයි. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපිට බැට් එකක් දීලා ජීවිතේ පළවෙනි දාවට බෝල් ගහන්න කිව්වොත් එහෙම ගහන්න දෙන්නේ නැහැ. ගහන වදින්නේ නැහැ බෝල් කිව්වට. ඒ වගේ තමයි. හරි. මේ රචනා පේපර් ඕගොල්ලෝ කරන විදිහේ වරද්දක් තියෙනවා. රචනා කවදාවත් ළමයි කිසිම දවසක නිකන් ඔහේ පේපර් එක රචනා කරගෙන ඉන්න වැඩක් නැහැ. ඉතින් මෙහෙම ඔයාලට රචනා 4ක් කරනවා හැම එකෙම දැන් හිතන්න මෙහෙම මම කියන්නම් පදාර්ථ යාන්ත්‍රික ගුණ රචනාව කියලා. පදාර්ථ යාන්ත්‍රික ගුණ රචනාවේ හැමදාම වර්ධිනවා. මොකද කරන්න ඕනේ? මම ඒක 2000 සිට මම කියන්නම් 2000 සිට 2020 දක්වා දවස් දෙකක් විතර අරගෙන හරි අනිත් ඔක්කොම සියලුම වැඩ නවත්තලා හරි අනිත් හැම විෂයම නවත්තන්න මේ දවස් දෙකේ. දවස් දෙකක් නැත්නම් එක දවසක් කියනවා. අරගෙන 2000 ඉඳන් 2020 වෙනකම් උදේ ඉඳන් රෑ වෙනකම්ම හදනවා පදාර්ථ යාන්ත්‍රික ගුණ ගණන් ටික. හිතන්නකෝ පෘෂ්ටිකාර්ති කියලා. පෘෂ්ටිකාර්ති ගණන් ටික ඔක්කොම හදනවා. ගොඩ ළමයි. ආයි ගොඩ. ඉතින් හිතන්නකෝ හරි දවසක් යන එක ප්‍රශ්නයක් නෙමෙයි නේද? මොකද එක දිගට එකම දේ නැවත නැවත රිපීට් කරනකොට තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. එක දිගට එකම දේ නැවත වෙනස් ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි එකම තියරි ටික. එහෙම වෙද්දි තමයි අපි මොලේ තේරුම් ගන්න මේක රටාවක් තියෙනවා. මේක එන්නේ මෙහෙමයි කියන එක. හරි. එහෙම කරන්නේ නැතුව ඔහේ පේපර්ස් කරා කියලා හරි ලකුණු වැඩි කරගන්න බෑ දැන්. ඔයා කියන ප්‍රශ්නේ මේකේ ඇයි අන්තිම කොටස් ටික වරදින්නේ? ඒ වරදින්න හේතුව තමයි හරිද? නියමිත තරම් පුරුද්දක් නෑ ඔයාලට. හරි. ඔයාලට ප්‍රශ්න ගැන හරි අවබෝධයක් නෑ කොහොම කිව්වා. ඒකෙන් හින්දා තමයි වරදින්නේ. හරි අවබෝධයක් ලබා ගන්න නම් හරි මේ විදිහට කරන්න ඕනේ. ප්‍රශ්න 10ක් විතර එකම දවසේ එකම විදිහට හදාගෙන යන්න ඕනේ. එතකොට තමයි අපි මොලේ තේරුම් ගන්න මේක තමයි වෙන වැඩේ කියලා. එහෙම තේරුම් ගන්නේ නැහැ. හරි දවසින් දවස ඕක කරද්දී. තේරුණා? පැහැදිලිද? හරි. පාඩුවෙන් පාඩම කොට දානකොට වෙනම MCQ කරොත් වෙලා යනවා. අවුලක් නැති. හිතා ගන්න බැරි වෙලාවට විවරණ බලන්න කරොත්. හරි. මේමයි. විවරණ බලන්න කියලා මම මෙච්චර කල් කිව්වේ නෑ. මම මෙච්චරක් කිව්වා රෝසගේ විවරණ තමයි සාපය. රෝසගේ විවරණ බලන්න එපා කියලා මෙච්චර කල් කිව්වා. හැබැයි දැන් මම මෙහෙම කතාවක් කියනවා. දැන් වෙලාව නෑ අපිට. හරි. දැන් වෙලාව නෑ සතිය 7යි තියෙන්නේ. හරි. සතිය 7යි තියෙන්නේ. හරි. මේ අන්තිම සතිය 7 හින්දා මම මේ කියන්නේ. මෙතෙක් කල් මම කිව්වා විවරණ බලන්න එපා. Taman තනියම කරන්න. හැබැයි දැන් මේ අන්තිම සතිය 7 හින්දා මම කියන්නේ. දැන් විවරණ බලන්න. හැබැයි මෙහෙමයි. හරි. Taman කොහොම හරි තනියෙන් දාන හදන්න. උත්තරේ බලලා කොහොමද උත්තරේ ගන්න try කරන්න. කරලා බැරි වෙනවා නම් ටයිම් එක ගොඩක් නාස්ති වෙනවා කියලා හිතුනොත් විතරයි හොඳේ විතරයි. ගාන හොඳට උත්සාහ කරලා ඒත් බැරි වුණොත් විතරයි විවරණ බලන්නේ. කිසිම විදියකින් ගාන එකපාරක් try කරලා බැරි වෙච්ච ගමන් විවරණ බලන්නේ නැහැ. එහෙම බැලුවොත් ආයි ගොඩේමක් නෑ නම. ඒ කියන්නේ ඔයා නිමිති ගාන හදන්නේ. අනිත් එක රෝසගේ විවරණ වලින් කරන්න ඕනේ කෙටි ක්‍රම අල්ලන්න ඕනේ. අපි අල්ලන්න ඕනේ කෙටි ක්‍රම. අපි හදපු ක්‍රමයයි රෝසගේ විවරණයේ තියෙන ක්‍රමයයි දෙකක්ද කියලා බලන්න. සමහරවිට මම හදපු ක්‍රමයට වඩා රෝසගේ විවරණයේ තියෙන එක සුපිරි වෙන්න පුළුවන්. මේ රෝස සර්ගේ විවරණයේ තියෙන එක පට්ට වෙන්න පුළුවන්. හරි. ඒ වගේ කෙටි ක්‍රම අහුලන්න. කෙටි ක්‍රම අහුලන්න තමයි විවරණ බලන්න ඕනේ. දැන් මම කියනවා අනිත් ළමයින්ට මෙතක වැඩ කරපු ළමයින්ට ඕනනම් රෝසගේ විවරණ පොත බලන්න. ඇයි බලන්න කියන්නේ?
කෙටි ක්‍රම අහුලන්න. එහෙම නැතුව හරි ඒකෙන්ම ගාන හදවන්නේ නෙමෙයි. ඔයගොල්ලෝ ගාන හදලා විවරණවල බලන්නේ කෙටි ක්‍රම අහුල ගන්න. හරි. කෙටි ක්‍රම කියන එක අනිවාර්යයි. පේපර් එක කවදාවත් කොට දාන්න බෑ මේ කෙටි ක්‍රම නැතුව. හරිද? ඒකයි මම එහෙම කියන්නේ. හරි. ඔන්න එහෙමනම් අදට අපි අවසන් කරමු. හරි. දැන් 7:30ට එකතු වෙන්න අපි පදාර්ථය හරි කරන පාඩම පටන් ගන්නවා. විකිරණය මේ විකිරණ පාඩම කියලා කියන්නේ ළමයි පට්ටම පාඩම ලකුණු 3ක් විතර එනවා. එසේ එකක් එනවා. හරි ස්ට්‍රක්චර්ඩ් එකක් එන්න පුළුවන් මෑත කාලෙම ඇවිල්ලා නැහැ කවමදාකවත්. හැබැයි ස්ට්‍රක්චර්ඩ් එකක් එන්න පුළුවන් ආවොත් 90ක් කෙලව ගන්නවා. මොකද ඇවිල්ලා නැහැ මෙතෙක් ගන්න. ස්ට්‍රක්චර්ඩ් එකක් එන්න පුළුවන් නමුත් හරි. ඒතර ඒ වගේ නිසා වැදගත් පාඩමක් එන්න හරි සහභාගී වෙන්න ඇවිල්ලා බලන්න කොහොමද වැඩේ කෙරෙන්නේ කියලා. හරි. ඔන්න එහෙමනම් අදට අවසන් කරනවා. ඒ වගේම තව ප්‍රශ්න තියෙනවා නම් මෙසෙන්ජර් එකෙන් එවන්න පුළුවන්. දැන් මට උත්තර දෙන්න දැන් සමහරලාට කමෙන්ට් දාලා උත්තර දෙන්න බැරි වුණ ප්‍රශ්න තියෙනවා නම් එවන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලගේ යාළුවන්ට කියන්න ක්ලාස් එක ගැන මේ වීඩියෝ එක බලන්න කියලා කියන්න ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයා කරන්න වීඩියෝ එක. හරි. එහෙමනම් ඔන්න අද අපි අවසන් කරනවා 7:30ට හමු වෙමු.